ආයුබෝවන් සුබෝදෑසනක් වේවා. අපි බලාපොරොත්තු වෙනවා මෙතෙන් පටන් අද දවසට අදාළ ජාතික පුවත්පත්වල පළවෙනි වාර්තා පාදක කරගනිමින් එම වාර්තා පදනම් කරගනිමින් ඔබට තොරතුරු ඉදිරිපත් කරන්නට මේ උදා වී තිබෙන්නේ 2021 මාර්තු 24 වෙනි බදාදා දවස. අපි බලද්දී අද දවසට අදාළව මොනවද වාර්තා වෙන්නේ කියලා අපි පුවත් වාර්තා තුලින් ඔබට ඉදිරිපත් කළා. ඊයේ දවස ශ්‍රී ලංකාවට රටක් විදිහට සුවිශේෂ වනවා. ජිනීවා මානවිකම් සැසිවාරයේ 46 වන සැසිවාරයේදී ශ්‍රී ලංකාවට එරෙහිව ගෙනෙන යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම ඊයේ දවසේදී සිදුවන්නට නියමිතව තිබුණ නිසා කෙසේ වෙතත් මේ ඡන්ද විමසීම පැවැත්වුණා. එහිදී ලැබූ ප්‍රතිඵලය පිළිබඳව රටේ බොහෝ දෙනෙක් දැනටමත් දැනුම්වත් සියත ප්‍රවෘත්ති හරහා අප ඔබට පිළිබඳ සංඛ්‍යා දත්ත ඉදිරිපත් කොට තිබෙනවා. මේ වද්දිත් ඒ අතරේ දිවයින ඇතුළු අනෙකුත් පුවත්පත් කීපෙම අපාත තිබෙන සෑම පුවත්පතකම වගේ මේ පිළිබඳව වාර්තා කරන්නට අමතක කරලා නැහැ. අපි විශේෂයෙන් අවධානය දෙමු දිවයින ප්‍රධාන සිරස්තලයට ජිනීවා යෝජනාවේදී රටවල් 11ක් ශ්‍රී ලංකාව සමග 22ක් විරුද්ධයි 14ක් නිහඬයි කියලා තමයි දිවයින මේ පිළිබඳව වාර්තා කරන්නේ. ඒ වගේම අරුණ වාර්තාවට යොමු වුණොතින් එහි සඳහන් වෙනවා ශ්‍රී ලංකාවට එරෙහි ජිනීවා යෝජනාව වැඩි ඡන්ද 11කින් සම්මතයි. පක්ෂව 22යි විපක්ෂව 11යි. චීනය රුසියාව යෝජනාවට විරුද්ධ වෙයි. ඉන්දියාව ජපානය ඇතුළු රටවල් 14ක් නිහඬයි කියලා වාර්තා කරනවා අරුණ. එම වාර්තාව සමග අප එකාසු කරන්නට කැමති මේ පිළිබඳ මව්බිම පුවත් වාර්තාව මව්බිම පුවත්පතේ සඳහන් වෙනවා විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමන් උපුටා දක්වමින් ජිනීවා යෝජනාවට රටවල් වැඩි සංඛ්‍යාවක් ඡන්දය නොදීම අප ලැබූ ජයග්‍රහණයක් විදියට එතුමා අර්ථකථනය කරන ආකාරයක් දකින්නට ලැබෙනවා. ඒ වගේම අපි දකිනවා දිවයින පුවත්පතෙත් විදේශ අමාත්‍යවරයා උපුටා දක්වමින් පළවන වාර්තාවක් යෝජනාව සම්මත වුවත් බහුතරය නැහැ කියලා තමයි එහි සඳහන් වෙන්නේ. දැන් මේ සම්මත වීම තුල ශ්‍රී ලංකාවට එරෙහිව ගෙන ආ මේ යෝජනාව ශ්‍රී ලංකාව පිළිබඳව ගෙන ආ මේ යෝජනාව සම්මත වීම තුල ශ්‍රී ලංකාවට කුමක්ද වන්නේ කියන කාරණාව තමයි කාගේත් අවධානයට ලක්වන්නේ. ඒ තුලින් මේ රටට සම්බාධක පැනවීමේ හැකියාවක් පවතිනවාද? එමත් නැත්නම් මොනවද අපේ රටට එරෙහිව ගත හැකි ක්‍රියාමාර්ග කියන එක පිළිබඳව අපි එහිදී දකිනවා යුවාර්ද සිල්වා ජනාධිපති නීතිඥතුමන් නීති විශාරදයෙක් විදිහට එතුමන්ගේ මතය අද මව්බිම පුවත්පතේ පළ වී ඇති ආකාරය ශ්‍රී ලංකාවට සම්බාධක පනවමින් කොන්දේසි දමන්න බැහැ කියලයි එතුමා අදහස් කරන්නේ සහ සඳහන් කරන්නේ. අපි මව්බිම දෙවෙනි පිටුවේ මේ පිළිබඳව දකිනවා වැඩි විස්තර. අපි බලමු මොනවද එතුමා මේ පිළිබඳව කියන්නේ කියලා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ශ්‍රී ලංකාවට විරුද්ධව ඉදිරිපත් කර තිබෙන යෝජනාව සම්මත වුවත් ශ්‍රී ලංකාවට එරෙහිව සම්බාධක පැනවීම යුද අධිකරණය හමුවට රැගෙන යාම වැනි කොන්දේසි දැමීමට එම මානව හිමිකම් කොමිසමට කිසිදු හැකියාවක් නොමැති නිසා අප බිය විය යුතු නැති බව ජනාධිපති නීතිඥ යුවාර්ද සිල්වා මහතා පවසනවා කියලායි සඳහන් කරන්නේ. වගේම කුඩා රටවලට බලපෑම් කර තමන් විසින් කර තිබෙන මානව හිමිකම් උල්ලංඝනය කිරීම යටපත් කිරීමට ගත් උත්සාහයක් ලෙස මේ පෙනී යනවා කියලත් ඔහු අර්ථකථනය කරනවා. පක්ෂ විපක්ෂ බෙහෙදයකින් තොරව මෙහිදී ගෙනවිත් තිබෙන ඇතැම් යෝජනා ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කරන ඇතැම් යෝජනා පිළිබඳව රටක් ලෙස පෙනී සිටින බවකුත් අපට ඇතැම් කාරණා තුළදී දකින්නට ලැබුණා. නමුත් අපි වැඩි ඈතකට යන්න ඕනේ නැහැ. ඊයේ දවසේ සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මැතිතුමන් සමග පැවති පිළිසඳරේදීත් එතුමා අවධාරණය කළ කාරණාවක් තිබුණා. ශ්‍රී ලංකාවට මේ ආකාරයෙන් චෝදනා එල්ලවීම දිගින් දිගටම සිදු වූවක්. එහිදී ජාත්‍යන්තරයේ දිනා ගැනීම සඳහා සාකච්ඡා මාර්ගයෙන් මේ සඳහා විසඳුමක් ලබා ගැනීම සඳහා කටයුතු කිරීමට රජයට හැකියාවක් තිබිය යුතුයි කියන එක පිළිබඳව
ඒ අනුව මේ යෝජනාවලට ඒවා පරාජය කිරීම සඳහා රජයකට හැකියාවක් ඇති බව තමයි ඔහු නම් අවධාරණය කළේ. ඒ අනුව මේ රජයට එවැනි අනෙකුත් රටවල් දිනා ගැනීමට වත් හැකියාවක් නැති බව තමයි ඔහුගේ අදහස් දැක්වීම අනුව ගත්තොත් පැහැදිලි වන්නේ. නමුත් රටක් විදියට රටට රටේ ජනතාවට විශේෂයෙන් රණවිරුවන් එහෙම ඉලක්ක කරගත්තු යම් යම් යෝජනා ඉදිරිපත් වී තිබුණු ආකාරයක් අපට දකින්නට ලැබුණා. මේ කාරණාවලදී ලක්රජය පවසන්නේ Taman ඊටම ඍජු ප්‍රතිපත්තියක ඉන්නවා කියන එක පිළිබඳව රටේ ස්වාධීනත්වයට ස්වෛරීත්වයට අතපොවන්නට කාටවත් අවස්ථාවක් සැලසන්නේ නැහැ කියන එක. නමුත් ඒ ඍජු ප්‍රතිපත්තිය තුළ අපට සිද්ධ වන වාසි සහ අවාසි දෙපැත්තම අප බොහොම හොඳින් කිරා මැන බැලීම ඉතාමත්ම වැදගත් වෙනවා. මින් අනතුරුව ඇතිවන තත්ත්වයන් පිළිබඳව අප කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. අප හිතනවා විශේෂයෙන් අද දවසේ පිළිසදර එයට හොඳ අවස්ථාවක් වේවි කියලත්. ඒ අතරේ අපි බලමු තවදුරටත් මොනවද තිබෙන අනිකුත් කාරණා කියලා. ඒ අනිකුත් කාරණා අතරේ අපිට මුණ ගැසෙනවා අද දිනමින පුවත්පතේ තාම සුවිශේෂ කාරණාවක් මේ උපුටා ගත යුතුවම තිබෙන බවක් පෙනෙන්න තිබෙනවා. ඒ තරමටම රැල්ලක් විදිහට මේක පැත්තකින් කොවිඩ් වසංගත තත්ත්වය නිසා ලෝකයේ අනිකුත් රටවල් වගේම අපත් පීඩාවට පත් වෙලා ඉන්න වෙලාවක රටේ තැන තැන මරණ වාර්තා වෙනවා සහ ජීවිත පමණක් නෙවෙයි දේපල හානි මේ ආදී විවිධ කනගාටුදායක සිදුවීම් අනතුරු නිසා වාර්තා වෙන කාලයක් බවට පත් වෙලා තිබෙනවා. දිනමින අද පවසනවා පැය 24ක් ඇතුළත රිය අනතුරු වලින් 9ක් මරුට. අනතුරු වලිනුත් විවිධ අනතුරු වලිනුත් රිය අනතුරු වඩාත් වැඩි වූ ස්වරූපයක් අපට දක්නට ලැබෙනවා. මේට එක්කාසු වෙනවා පසුගියදා පස්වර 13 කණුව ප්‍රදේශයේදී බස් රථය ප්‍රපාතයට පෙරලීම මේ ආදී කාරණාත් එකතු කරලා බැලුවම මේ දින කිහිපයක් තුල වටිනා ජීවිත ගණනාවක් අහිමි වුණු තත්වයන් තමයි අපට අසන්නට දකින්නට වාර්තාකරණයට කනගාටුදායක ලෙස ලැබුණේ. බස් රථයේ සිද්ධියම ගත්තාම මියගිය සංඛ්‍යාව පමණක් නෙවෙයි ජීවත් වෙලත් අතපය නැතිව ඇතැම් වෙලාවට පූර්ණ ආබාධිත තත්ත්වවලින් ජීවත් වෙන තුරාම සමහර විට නැගිට ගියා ගන්නවත් බැරි තත්ත්වයකින් ජීවත් වන්නට වන පිරිසකුත් නිර්මාණය වෙනවා. මේ රිය අනතුරු බහුල වීමත් එක්ක විශේෂයෙන් මේ පිළිබඳව අවධානය යොමු කරමින් යම් යම් ක්‍රියාමාර්ග ගන්නා ආකාරයකුත් පෙනෙන්නට තිබෙනවා. එකක් විදිහට හඳුන්වනවා මේ දිනවල සිදුවෙනවා වාහනවල ටයර් පරීක්ෂාවක්. ටයර් ගෙවිලද කියන එක සොයා බැලීමක් පොලිසිය මගින් සිදු කරනවා. ඒ පිළිබඳවත් විවිධ මත තිබෙනවා. කෙසේ වෙතත් මේ කාලයත් එක්ක තිබෙන ජීවන වියදමත් එක්ක ඇතැම් වෙලාවට ටයර් එකක් දාගන්නවා කියන එකත් ඇතැම් කෙනෙකුට ඉතාම පහසු කටයුත්තක් වන්නේ නැහැ. ඒ වගේම මේ භාණ්ඩවල තිබෙන හිගකමුත් මේවට බලපානවා. නමුත් මහමග ධාවනය වන රථයක නිසි තත්ත්වය කියන එක මොන ප්‍රශ්න මැද වුවත් ඉතාම වැදගත් වෙන කාරණාවක්. මොකද ඒ තුල Tamanගේ ජීවිතත් අනෙක් ජීවිතයත් අනෙක් අයගේ ජීවිතත් මේ සෑම දෙයක්ම අනතුරක තිබෙන නිසා ඒ නිසා අපි අන් කාරණාවලට ප්‍රමුඛත්වය දෙනවා. සීමාන් කාරණා පිළිබඳව කෙසේ හෝ ඒවා ඉටු කර ගන්නට කටයුතු කරනවා වගේම මේ Taman පාවිච්චි කරන රටේ තත්වය පිළිබඳව ඒ ප්‍රමිතිය පිළිබඳව හැම විටම සොයා බැලීම සහ ප්‍රවේශම් වීම ඉතාමත්ම වැදගත් කියන එක අපි විශේෂයෙන් අවධාරණය කරන්න ඕනේ. කාටවත් ඇඟිල්ල දිගු කරනවාට වඩා මේ ටයර් එකේ ඇදකුද හොයන එක පිළිබඳව ඇඟිල්ල දිගු කිරීමට වඩා හොයන්නේ ඇයි කියන කාරණාව වටහාගෙන කටයුතු කිරීමත් ඉතාමත්ම වැදගත් වෙනවා. කෙසේ වෙතත් අප විශේෂයෙන් බොහොම ආදරයෙන් කරන ඉල්ලීමක් තිබෙනවා අපේ රටේ ආදරණීය ජනතාවගෙන් මේ ඇති වී තිබෙන තත්ත්වය හමුවේ දිනින් දිනම රියානතුරු දැඩි ලෙස වාර්තා වෙන මරණ දැඩි ලෙස වාර්තා වෙන තත්ත්වය හමුවේ මහමග ධාවනය කරද්දී ඒ වගේම මහමග ගමන් කරද්දී පුළුවන් තරම් ප්‍රවේශම් සහගත වන්න කියන එක තමයි අපට ඔබට කියන්නට තිබෙන්නේ ඉල්ලන්නට තිබෙන්නේ. තවත් විවිධ කාරණා තිබෙනවා. ඒ කාරණාවේම කොටසක් නොවුනාට අපි දිනමින ප්‍රධාන සිරස්තලයක දකිනවා වාහන අංක තහඩුවෙන් පළාත් සංකේතය හැලේ කැබිනට් අනුමැතිය ඒට හිමි වූ බවකුත් සඳහන් වෙනවා. දැන්ට අංක තහඩුවේ සඳහන් වෙන පළාත් සංකේතය මින් ඉදිරියට භාවිත නොකිරීමට තමයි ඒ අනුව අවධානය යොමු වෙලා තිබෙන්නේ.
පත්තර වාර්තා වෙත යොමුවද්දී අපි අවසාන වශයෙන් ඉදිරිපත් කළ කාරණාවකට සම්බන්ධ වෙන පුවත් වාර්තාවක් දිවයිනෙන් මුණ ගැසෙනවා. බස්වල ටයර් පරීක්ෂා කිරීමේදී පොලිසිය දෙබිඩි පිළිවෙතක ගැමුණුගෙන් චෝදනා. ගැමුණු විජයරත්න මහත්මයා ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමේ සභාපතිවරයා කියනවා පොලිසිය දෙආකාරයකින් සලකනවා. ගමනාගමන මණ්ඩලයේ බස්වලට මේ පිළිබඳව නීතිය ක්‍රියාත්මක කිරීමක් දකින්නට ලැබෙන්නේ නැහැ කියන එකක් ඔහු නගන චෝදනාව. ඊළඟට ගත්තට පස්සේ මේ දිනවල ආනයනයේ සීමා කළ තිබු ටයර් හිගයක් තියෙනවා. ටයර් වල මිල අධිකයි. කොහොමද මේ කර්මාන්තකරුවන් ඒ අනුව කටයුතු කරන්නේ කියන එක දැඩි ප්‍රශ්නයක් බවට පත් වෙලා තිබෙනවා කියන එකත් වටහාගෙන කටයුතු කරන්න ඕන නිසා එක් බස් රථයක් අනතුරට පත්වීම නිසා සෑම දිනාටම මේ විදිහට කටයුතු කරන එක වැරදි කියන එකයි ඔහු පෙන්වා දෙන්නේ. කෙසේතත් වාහනයක දහවන තත්ත්වය පිළිබඳව ගත්තහම නිදහසට කරුණු ඕනෑතරම් තිබුණාට තිබෙන්න පුළුවන් වුණාට එය ඊටාම බරපතල කාරණාවක් බවට පත් වෙනවා. විශේෂයෙන් මගී ප්‍රවාහනයේ යෙදෙන බස් රථ කියලා කියන්නේ ජීවිත ගණනාවක් අරගෙන යන්නේ. ඉතින් ඒ නිසා මේවා සත්‍ය වුවත් මේවා අපහසු කාරණා වුවත් මේ කාලයත් එක්ක බැලුවාම කෙසේ හෝ මොනවා හෝ විසඳුම් මේවට ලබා ගත යුතු කාරණා කියන එකත් අපි විශේෂයෙන් සඳහන් කරනකොට ඒට පිළියම මොන විදිහේ හරි ටයර් එකක් දාගෙන බස් එක ධාවනය කිරීම නොවේ කියන එක. ඒ වගේම ඔහු ගමනාගමන මණ්ඩලයේ බස් ගැන සඳහන් කරන නිසා කියන්නට ඕනේ පහුගිය කාලවල අපිට මතකයි මීට පෙර මඩුල් සිම සිදු වූ අනතුරු මේ ආදී පිළිබඳව සලකා බැලීමේදී ගමනාගමන මණ්ඩලයේ බස් රථවල විවිධ අඩුපාඩු පිළිබඳ තිරිංගවල අඩුපාඩු පිළිබඳව මේ ආදී විවිධ දෝෂ තත්ත්වයන් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා. ඒ නිසා මේ කර්මාන්තයේ යෙදෙන මගී ප්‍රවාහනයේ යෙදෙන පෞද්ගලිකද ගමනාගමන මණ්ඩලයේද කියන කාරණාවට වඩා අපත් විශ්වාස කරනවා මේ සෑම රථයක් කෙරෙහිම අවධානය යොමු කිරීම වැදගත් වේවි කියලා. යතරේ මව්බිම අද අපට දකින්නට ලැබෙනවා වස පොල් තෙල් රට හැමතැනම කන්ටේනර් 13කින් බෙදා හැරලා කියලයි සඳහන් කරන්නේ. පිළිකාකාරක පොල් තෙල් විදිහටත් යම් තැනක මේ පිළිබඳව සඳහන් වෙලා තිබුණා. ඒ නිසා පාරිභෝගික ජනතාව දැනුම්පත් කිරීමක් විදිහට තමයි මව්බිම පුවත්පත මේ වාර්තාව ගෙනෙන්නේ. පහුගිය කාලේ මේ පොල් තෙල් වංචාවක් පිළිබඳව කියවුණා, බදු වංචාවක් පිළිබඳව, සීනි බදු වංචාවක් පිළිබඳව කියවුණා. දැන් කියනවා වස පොල් තෙල් රට හැමතැනම තිබෙනවා ප්‍රවේශ සම්බන්ධට කියලා. ඊළඟට අපි දකිනවා මව්බිම පුවත්පතේම සමගි ජනබලවේගයේ පැවැත්වූ නිහඬ විරෝධතාවයක අවස්ථාවක් උපුටාගෙන මව්බිම කරන වාර්තාකරණයක්. පරිසර විනාශයට එරෙහිව සමගි ජනබලවේග මන්ත්‍රීවරු පාර්ලිමේන්තු පිවිසුම අසල විරෝධතාවය දැක්වූ ආකාරයක් තමයි අපට මෙලෙස දකින්නට පුළුවන්කම ලැබෙන්නේ. ඊළඟට අපි දකිනවා කොටි ත්‍රස්තවාදය වගේම කැලෑ ත්‍රස්තවාදයක් නැති කළ යුතුයි. මේ විරෝධතාවයත් එක්ක සමගි ජනබලවේගය ආණ්ඩුවට කියන කතාව තමයි එලෙස අපට දකින්නට ලැබෙන්නේ. වන විනාශය ගැන ජනපතිට එරෙහිව චෝදනා ඔප්පු කළොත් මා දේශපාලනයෙන් සමුගන්නවා කියලා කෘෂිකර්ම අමාත්‍ය බහින්දානන්ද අලුත්ගමගේ මහතා කර තිබෙන ප්‍රකාශයකුත් අද අපට මව්බිමේ දකින්නට පුළුවන්කම තිබෙනවා. ඇමතිතුමා කියනකොට මේ වන විනාශය පිළිබඳ නැගෙන චෝදනා ජනාධිපතිවරයාට එරෙහිව නැගෙන චෝදනා ඔප්පු කළොත් තමන් ඉල්ලා අස්වෙනවා කියලා සැබවින්ම වෙච්ච ඉල්ලා අස්වීමක් ගැනත් වාර්තාවක් දකින්නට පුළුවන්. අප මේ ඉදිරිපත් කරන ඇතැම් කාරණා විශේෂයෙන් කොවිඩ් වසංගත තත්ත්වයට අදාළ යම් වාර්තා ඉදිරිපත් වද්දී ඇඳරි නීති තත්ත්වයන් මේ ආදී පිළිබඳ පහුගිය කාලයේ මුළුල්ලේම ප්‍රකාශයට පත්වද්දී ඒ සියල්ල අවසාන වශයෙන් ඔහුගේ අත්සනිනුයි නිකුත් වුණේ ඒ රාජ්‍ය ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා. ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විදිහට කටයුතු කළ නාලක කළුවැව ඉල්ලා අස්වීම පිළිබඳව අද මව්බිම පුවත්පත වාර්තා කරනවා. රාජ්‍ය ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් නාලක කළුවැව ඉල්ලා අස්වයි කියලා එය සඳහන් කරමින් එතුමා පමණක් නෙවෙයි තවත් ප්‍රධාන ආයතනයක ප්‍රධානියෙක් ඉල්ලා අස්වීමක් පිළිබඳ යම් යම් වාර්තා අපට දකින්නට ලැබෙනවා. නමුත් සනාථ කළ තත්ත්වයන් දකින්නට නෑ. මේ කොවිඩ් වසංගතය හමුවෙත් අතිශය වැදගත් වන ආයතනයක සභාපතිවරයෙක් ලෙස ඉල්ලා අස්වූ බවක් තමයි දැනගන්නට ලැබෙන්නේ. තහවුරු කරගත් පසුවේ පිළිබඳ තොරතුරු ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඊළඟට අපි දිනමින පුවත්පතට අවධානය දීමේදී දිනමිනේ සඳහන් වෙනවා සිංහරාජයේ වැව් හදන්නේ නැහැ. දැන් මේ සිංහරාජයේ හෙලිපෙහෙලි කිරීම පිළිබඳ පමණක් නෙවෙයි ඒ අභ්‍යන්තරයේ වැව් ඉදි කරනවා කියලා චමල් රාජපක්ෂ මැතිතුමා කරන ලද ප්‍රකාශයක් සම්බන්ධ කරගෙන චෝදනාත්මක ස්වරයෙන් මේ පිළිබඳව කතා කරනවා අපට දකින්නට ලැබුණා. එතුමා දැන් මේ පිළිබඳ පිළිතුරක් ලබා දෙනවා. සිංහරාජ රක්ෂිත වනාන්තරයේ වැව් සාධන බවට පළවන වාර්තා අසත්‍ය බවත් එම වනාන්තරයේ වැව් සෑදීමේ කිසිදු සැලැස්මක් නොමැති බවත් වාරිමාර්ග ඇමති චමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී පැවසූ බවයි කියන්නේ.
මේ සිංහරාජය ස්වභාවික වැසි වනාන්තරයක් ජල මූලාශ්‍ර ජල පෝෂක ප්‍රදේශ තිබෙනවා මේ ජලය හම්බන්තොට වැනි ප්‍රදේශවලට රැගෙන යාම සඳහා වැව් ඉදි කරන බවට තමයි යම් ආකාරයක චෝදනාවක් නැගුණේ. ඊළඟට අප ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වන අරුණ පුවත්පතේ මෙතෙක් ඉදිරිපත් නොකළ වාර්තාවක් දෙකක් 4% ණය කෘෂිකර්මයට නැත කියලා එක් සටහනක් අරුණේ අපට දකින්නට පුළුවන්. ඩෙන්ගු මට්ටු කරන්න ලක්ෂයක බලඇණියක් කියලා පුවත් වාර්තාවකුත් අපට දකින්නට පුළුවන්. ඩෙන්ගුත් මේ කොවිඩ් වසංගතය අතර හිස ඔසවා ඇති බව අප අවබෝධ කරගත යුතුයි සහ අවධානය යොමු කළ යුතු කාරණාවක් බවට පත්ව ඇති බව සඳහන් කළ යුතුවම තිබෙනවා. අපි තවත් විවිධ වාර්තා දකිනවා අද දවසේ. නමුත් ප්‍රධාන වශයෙන් වැදගත් වෙන කාරණා ගණනාවක් තමයි මෙලෙස අපි ඔබට ඉදිරිපත් කළේ. බලාපොරොත්තු වෙන විරාමයකට යොමු වන්න. විරාමයෙන් අනතුරුව අද දවසේ පිළිසඳර වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමන් සමගයි අප එම කතා බහ සමග මුණ ගැසෙමු. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.